සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ඔබ හැම දෙනාටම බෞද්ධ නාලිකාව නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ ධර්මානුකූල ධර්මානුරූපී දිවි පෙවෙතක් ගත කරන්නට වෙරදරන ඔබ වෙනුවෙන් ඒ මාර්ගෝපදේශය නිබඳවම ඔබට සලසා දෙන්නට ඒ සඳහායි අපි දායකත්ව ධර්මදේශනාවන් පවත්වන්නේ. සුපින්වත්නි, අද දවසේදීත් එවන් වූ උත්තුංග අවස්ථාවක් ඒ සත්කාරය උදෙසා අප කෙරෙහි කරුණාවෙන් අප කෙරෙහි දයානුකම්පාවෙන් අපගේ දම්සභා මණ්ඩපයට වැඩම අවදාලා අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පළමු කොට අපි අපේ දේශකයන්න් වහන්සේ දොහොත් මුදුන් දී සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ ධර්මදේශනයේ දායකත්වයේ දරන්නේ පන්නිපිටිය පොල්වත්ත ග්‍රාම සංවර්ධන පාර අංක 36න් බීදර්ණ නිවසේ පදිංචි දමිත් තෙන්නකෝන් මහත්මයා සුදර්ශනී හරස්ගම මහත්මිය සහ දරු පිරිස විසින් ඒ මතක් කිරීමත් සමගින් පින්වත්නි අපි සැවොම ධර්ම ශ්‍රවණයට ප්‍රථම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා නැවත වතාවක් සාදුනාදයක් පවත්වා নমස්කාර පාඨය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීව අට්ඨමග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං. ආම බන්තේ සාධු සාධු. මෙසේ කියන්න කවුරුත් බුදු ගුණ අනන්තයි, සදහම් ගුණ අනන්තයි, මහා සංඝ ගුණ අනන්තයි, අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත මහා බෝසත් ගුණ බලයෙන්ද මා විසින් රැස් කළා වූ කුසල් බලයෙන්ද අනන්ත ආර්ය දිව්‍ය බ්‍රහ්ම රාජයන්ගේ ගුණ බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද මාගේ සීල සමාධි ප්‍රඥා ගුණ බලයෙන්ද මම වෛර නොවෙම්වා, මම තරහ නොවෙම්වා, මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, මම සුවපත් වෙම්වා, මම සුවපත් වෙම්වා, මම දුකින් මිදෙම්වා, මම නිවන් දකිම්වා, මා මෙන්ම මාගේ මව්පිය ගුරු උතුමෝද වැඩිහිටියෝද මහා සංඝරුවනද වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා, මා මෙන්ම
මාගේ හිතවන්තයෝද මැදහත් වූද අහිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම සියලු දෙවියෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකෙරේවා තරහ නොකෙරේවා නින්දා නොකෙරේවා අවමන් නොකෙරේවා අපහාස නොකෙරේවා කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා බියෙන් දුරු නැත්තෝ වෙත්වා බියෙන් දුරු නැත්තෝ වෙත්වා බියෙන් දුරු නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දසයිමානි භික්ඛවේ කතාවත්තෝනි කතමානි දස අප්පිච්ච කතා සන්තුන්ති කතා පවිවේක කතා අසංසංග කතා විරියාරම්භ කතා
සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දස්සන කතා ඉමානිකෝ භික්ඛවේ දස කතාවත්තෝ නීති. කාරුණික සදහවත් මහත්වරුනි, කාරුණික සදහවත් මව්වරුනි, කාරුණික සදහවත් දූ දරුවනි, තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් අපට දේශනා කළ සුවිශේෂ දේශනාවක්. දැන් මේ සදහවතුනලා ආජීවට්ටමක සීලේ සමාදන් වුණා. මෛත්‍රී භාවනාව වෙනදා තම තමන් ඉන්න තැන්වල ඉඳලා කරන්නේ. අද මාධ්‍ය හරහා මුළු ලෝකයටම මෛත්‍රී භාවනාව පැතිරවීමෙන් ලැබෙන පින සීමාවකුත් නැති වුණා. අසීමිත පිනක් මෛත්‍රී භාවනාවෙන් ලැබෙනවා. අද මේ වැඩසටහන නිසා මුළු ලෝකයා හමුවටම රූප දර්ශනයෙන් මෛත්‍රියත් පතුරවන්න ලැබුණම මොනතරම් පිනක්ද. බණ ඇසීම අද ලංකාවාසී ලෝකවාසී ජනතාවට ඕන තරම් මාධ්‍ය හරහා ශ්‍රවණය කරන්න පුළුවන්. ඒක විශාල පිනක්. සුළු මොහොතක ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමෙන් විශාල පිනක් ලැබෙන බව අපේ ධර්මයේ පෙන්වනවා. බණ ඇසුවට මදි සුනාත ධාරේත චරාත ධම්මේ. බණ අහන්න ඕන, ඒක දරා ගන්න ඕන, ඊට අනුකූලව ජීවිතය හැඩගස්ව ගන්න ඕන කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. පන්සිල් සමාදන් වුණාට මදි, ඒක රැක ගන්න ඕන, ඊට අනුකූලව කටයුතු කරන්න ඕන. මේ පංචශීලයේ රකින හැම දෙනාටම අතිවිශාල වරප්‍රසාද ලැබෙනවා, අනුසස් ලැබෙනවා. කුඩා වූ නමුත් වරදක් කරන්න හිත පහළ වෙන්නේ නැහැ. ශික්ෂාපදේ Tamanට මතක් වෙනවා. එහෙමනම් කුඩා මහත් හැමෝම මේ නීති පහ ආරක්ෂා කරගෙන තුනුරුවන් සරණ ගියාම බණ භාවනා කටයුතු වල නියලුනාම Tamanට ලැබෙන පින සීමාවක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ දවසක් සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න දවසක නොයෙක් පළාත් වලින් භික්ෂූන් වහන්සේලා වැඩම කරලා එක එක කතා ප්‍රවෘත්ති ඇති කරගෙන සුහඳ සාකච්ඡාවල යෙදෙනවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්මශාලාවට වඩින වෙලාව. ඒ ධර්මශාලාවට වඩින බුදුරජාණන් වහන්සේ දැක්ක භික්ෂුන් වහන්සේලාගේ කතාව නතර වුණා. නතර වෙලා උන්වහන්සේ ආසනේ වැඩ සිටියාම බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. මේ එකත් පසෙක වාඩි වෙනවා කියන්නේ ඉදිරියේ ඉන්නව නෙමෙයි, දෙපැත්තෙන් වාඩි වෙන්නේ. මැද පාර ඉඩ තියෙන දෙපැත්තෙන් ඉන්නේ. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා දේදුන්නක් විදිහට පිටිපස්සෙන් වැඩ ඉන්නේ. දේදුන්නක් විදිහට පිටිපස්සෙන් මහරහතුන් වහන්සේ වැඩ වාසය කරන්නේ. උන්වහන්සේ අහනවා, මම මේ ධර්මශාලාවට වඩින අවස්ථාවේ මොනවාද කතා කරමින් හිටියේ කියලා. උන්වහන්සේ දන්නවා, දැනගෙනත් අහනවා. ඒ වෙලාව කිව්ව ස්වාමීනි, අපි එක එක පළාත්වල ඉඳලා ආපු භික්ෂූන් වහන්සේලා ඒ රටවල් ගැන, ඒ පළාත්වල ගැන තොරතුරු කතා බස් කරමින් හිටියා. ඒ රටවල් වල රජවරු සම්බන්ධයෙන් ඇමතිවරු ගැන කතා කරමින් හිටියා.
ගම් නියම් ගම් රාජධානි පිළිබඳව කතා කරමින් හිටිය කියලා මේ කතාව කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කතා නොකළ යුතු කතා ප්‍රවෘත්ති 32ක් තියෙනවා. ඒකට දෙතිස් කතා කියලා මේ කවුරුත් අහලා ඇති. රාජ කතා, චෝර කතා, අමච්ච කතා, ගාම කතා, නිගම කතා විදිහට 32ක් තියෙනවා. උන්වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි ඒ වගේ දේවල් කතා කරන්න එපා. ඔබලා දැන් එකතු වුණා නම් හොඳ දෙයක් කතා කරන්න. එහෙම නැත්නම් ආර්ය තුෂ්ණිම් භාවයෙන් ඉන්න. නිශ්ශබ්ද වෙලා ඉන්න. අද විශාල පිරිසක් එකතු වුණාම තමාගේ ධන සම්පත් ගැන, කුලය ගැන, රාජ්‍ය තොරතුරු ගැන, ඥාතිවරු ගැන ඔහොම තමයි කතා කරන එක ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එහෙම කතා කරන්න එපා. හොඳ දෙයක් කතා කරන්නේ එහෙම නැත්නම් ආර්ය තුෂ්ණිම් භාවයෙන් ඉන්න. මහරහතන් වහන්සේ ඉන්නේ නිශ්ශබ්දව. කතා කරන්නේ නැහැ. අවශ්‍යතාවයක් වුණොත් කතා කරනවා. කතා කළත් කතා කරන්නේ මේ කතා වස්තු 10. එහෙනම් අපිටත් හොඳ පාඩමක් දුන්න බුදුරජාණන් වහන්සේ. අපි නොයෙක් උත්සව සභාවල ඥාතිත මිත්‍රාදීන් එක්ක දානමේ පින්කම් වලදී එකතු වෙනවා අපේ ඥාතිවරු. හිත මිත්‍රයන්. අන්න ඒ වේලාවේදීත් කතා කරන්න කියන්නේ හොඳ දෙයක්. ඒ හොඳ දෙයක් කතා කරන්න බැරි නම් ආර්ය තුෂ්ණිම් භාවයෙන් ඉන්න කතා කරන්න එපා කිව්වා. ඒ කතා වලින් අපර ලැබෙන්නේ තණ්හාව, තරහව, මාන්නේ කියන එක ඒ කෙලෙසුන් පහළ වෙන බව පැහැදිලි කළා. මහණෙනි මා මේ කියන කතාවන් ඔබලා කතා කළොත් ඔබලට විශාල පිනක් ලැබෙනවා කියලා දීර්ඝ දේශනාවක් ආරම්භ කළා. කතා වස්තු 10ක් තියෙනවා. ඒ කතා වස්තු 10 ඔබලා ඒ අවස්ථාවලදී කතා ප්‍රවෘත්ති ඇති කරගන්න. පළවෙනි එකට කියනවා අල්පේච්ඡ කතාව. ඒ කියන්නේ තමන්ගේ උගත්කම ගැන, බණ භාවනා කටයුතු ගැන, ධ්‍යානාභිඥා මාර්ගඵල ගැන ප්‍රකාශ නොකළ යුතුයි. තමන්ගේ ගුණය ප්‍රකාශ නොකළ යුතුයි. ඒකට කියනවා අල්පේච්ඡකම කියලා. තව සමහරක් කියන මං සිල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක්, ධනවාදී කෙනෙක්, ඒ වගේම රාජ්‍ය නායකයෙක්, අමාත්‍යවරයෙක් ඔය විදිහට ප්‍රකාශ කරනවා. ඒකට කියනවා මහේච්ඡතාවය. ඒක හොඳමදි. එයින් අපර ලැබෙන්නේ තණ්හා, දිට්ඨි, මාන කියන පාප කර්ම තුනක්. අපි කතා කරන්න ඕන එහෙමනම් අල්පේච්ඡකම පිළිබඳවම. ඒ අල්පේච්ඡතාවයේ පිළිබඳව කතා කරනකොට සමහර විට හිතෙන්න පුළුවන් මසුරුකමක් කියලා. නෑ. මසුරුකම නෙමෙයි. අර පරිස්සම තමයි මේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. පමණට වඩා ආහාර පාන බෙදාගෙන කෑම කන්න බැරුව විසිකලොත් ඒ කල්පේච්ඡකමක් නෙමෙයි. අඳින පළඳින වස්ත්‍ර මහ ප්‍රමාණයෙන් පරිහරණය කළොත් ඒකත් අල්පේච්ඡකමක් නෙමෙයි. හැම දෙයින්ම අල්පේච්ඡකම පුරුදු පුහුණු කර ගන්නව නම් අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ. එහෙනම් අල්පේච්ඡකම ගැන ඕන කතා කරන්න. ඒක පළවෙනි එක. ඊළඟට සන්තුට්ඨි කතා, ලද දෙයින් සතුටු වීමේ කතාව. ගිහි පැවිදි දෙපාර්ශවයටම යමක් ලැබෙනවා නම් ඒක ලැබෙන්නේ පිනකටයි. පින නැත්තම් හම්බ වෙන්නේ නැහැ. ආහාර පාන දුම් පැළඳුම් යාන වාහන ගේ දොර රැකී ආරක්ෂාව ධන සම්පත මේවා Tamanට ලැබෙන්නේ කළ පුණ්‍ය කර්ම විපාක වශයෙන්. සමහරක් ඉන්න මහ උගත්තු වෙලා රැකියාව නැහැ.
සමහරක් මහා රැකියා කරනව ධන ඉතුරු නැහැ. නිවහනක් නැහැ. හේතුව තමයි කර්ම විපාකයේ බොහෝම තද බලයි. ඒ කර්ම විපාකයේ ආවගෙන් පස්සේ මොනම දෙයක්වත් පින්වත්නි හරියන්නේ නැහැ. එහෙනම් ලද දෙයින් සතුට වීමේ ගුණය අපි දියුණු කළොත් එහෙම අපට විශාල ශක්තියක් ලැබෙනවා. හැම දෙයක්ම ලැබෙන්නේ පින්වත්නි අපේ පිනටයි. පින නොතිබුණොත් ඔය කියන එකම දෙයක්වත් අපට ලබන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ලද දෙයින් සතුට වෙන්න ඕන. සතුට වෙන්න බැරි නම් සත්ව ඝාතන, හොරකම, කාම මිත්‍යාචාරය, බොරුව, වංචාව, කපටිකම සහ මත්ද්‍රව්‍ය විකිණීම, වහල් වෙළඳාම, මස් පිණිස සත්ව වෙළඳාම, වසවිස වර්ග වෙළඳාම් වලට යොමු වෙන්න වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඔබගේ පිනටයි යමක් ලැබෙන්නේ, එයින් සතුට වෙන්න, ඊට එහා යන්න එපා. ඒක හරියන්නේ නැහැ. එහෙනම් ලද දෙයින් සතුට වීම පිළිබඳව කතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දුන්නා. එහෙනම් මේ ලද දෙයින් සතුට වීමේ ගුණය දියුණුවන්නේ පින තිබෙන තරමටමයි. පින නොතිබුණොත් ඔය කියන කිසිම දෙයක් හරියන්නේ නැහැ. මේ බුද්ධ ශාසනයේ පවතින වකවානුවේ ඕන තරම් පින් කර ගැනීමේ අවකාශ අපේ ගිහි පැවිදි සියලු දෙනාටම හම්බෙලා තියෙනවා. බුදුන් දහම් සංඝුන් සරණ ගිහිල්ලා වන්දනාමාන කරගෙන පූජා වස්තු පවත්වාගෙන අපමණ පින් කර ගැනීමේ අවකාශ අපට ලැබිලා තියෙනවා. ඒවා හිතන්න ඕන, මෙනෙහි කරන්න ඕන. ඔය මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දානි පූජා කරපු, වන්දනාමාන කරපු ජනතාව 86000ක් අද දිව්‍ය ලෝකෙ ඉන්නවා කියලා ශාසන ඉතිහාසය කියනවා. ඒ එක ස්වාමීන් වහන්සේ නමක. එහෙනම් සරියොත්, මොගලන්, ආනන්ද, රාහුල ආදී මහරහතන් වහන්සේලාට අපෝපස්ථාන කරලා වන්දනාමාන කරලා මොනතරම් පිරිසක් සුගතියට යන්න ඇති. මොනතරම් පිරිසක් නිවන් අවබෝධ කරගන්න ඇතිද? ඒ තරම් ප්‍රබලයි පින්වත්නි අපේ මේ ධර්මය. සූත්‍ර 18000ක් පමණ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. දැන් දීඝනිකාය බැලුවොත් සූත්‍ර ධර්ම 34ක් තියෙනවා. දීර්ඝ සූත්‍ර 34ක් තියෙනවා. මජ්ක්‍ධිම නිකාය දේශ බැලුවොත් ග්‍රන්ථ 3ක් තියෙනවා. මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර සංඛ්‍යාව 52ක් තියෙනවා. දීඝ නිකාය 34යි, මජ්ක්‍ධිම නිකාය තියෙන සියල්ලම 152ක්. ඊළඟට සංයුක්ත නිකාය එක එක කාණ්ඩ වලින් සමන්වාගතයි. ඒ සූත්‍ර සංඛ්‍යාව 7762ක් තියෙනවා. 7762ක් තිබෙනවා සංයුක්ත නිකායේ අන්තර්ගත සූත්‍ර සංඛ්‍යාව. ඊළඟට අංගුත්තර නිකාය කුඩා සූත්‍ර තියෙනවා. එක කරුණක්, කරුණු දෙකක්, කරුණු 4ක්, 5ක්, 6ක්, 10ක්, 11ක් විස්තර කරමින් වදාළ දේශනාව අංගුත්තර නිකාය ඇතුළත් වෙලා තියෙනවා. 9557ක් පමණ සූත්‍ර තියෙනවා. 9557ක්. මේ ඔක්කොම එකතු කළාම 18000කට ආසන්නයි. සූත්‍ර විතරක්. කුද්දක නිකායේ තියෙනවා ග්‍රන්ථ 15ක්. ඒකේ සූත්‍ර නෙමේ, ගාථා, නිදාන, ඔය ජාතක, පාළි, නිර්දේශ ආදී සූත්‍ර කොටස්, ධර්ම කොටස්. විනය පිටකය, අභිධර්මයේ පිටකයේ මේ වදාළ සුවිශාල ධර්මය යමෙකුට අහන්න ලැබෙනවා නම් අන්න ඒ ලැබෙන්නේ තමන්ගේ පිනටයි. එහෙනම් මේ ධර්මය අවබෝධ කරගන්න, මේ ධර්මයේ දියුණු කරගන්න ලැබෙන්නේ ලද දෙයින් සතුටු වෙන අයට පමණ, වෙන කාටවත් බෑ. මේ ධර්මය අවබෝධ කරගන්න බෑ ඒගොල්ලන්ට. ලද දෙයින් සතුටු වෙන අයට පමණක් තණ්හා දිට්ඨිමාන අඩු නිසා මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකත් වැදගත් කාරණයක්. ඊළඟ කාරණාව තමයි
පවිවේක කතා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔබලා එකතු නාම විවේකයේ ගැන කතා කරන්න. කාය විවේකේ කයට විවේකයක් ඕන. චිත්ත විවේකයේ හිතට නිදහසක් ඕන. උපද විවේකයේ නිවනක් ඕන. එහෙනම් කරුණු තුනක් අපට දේශනා කරනවා. විවේකයේ නැත්නම් කායික මානසික නිදහස අපෙන් ඈත් වෙලා යනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ විවේක තුනක් අපට දේශනා කළේ. කාය විවේකයයි චිත්ත විවේකයයි. උපද විවේකයේ හම්බ වෙන්නේ මහරහතන් වහන්සේට අපිට නෙමෙයි. උපද විවේකයේ කෙලෙසොන්ගෙන් තුරන් වනහම ඒ රහතන් වහන්සේ බොහොම සුහඳව ඒ රහතන් වහන්සේ ප්‍රණීතතර නිවනක් පසක් කරගෙන වාසය කරනවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා තමයි ඒ ශ්‍රේෂ්ඨ තනතුරට පත් වුණේ. ඒක හැමෝටම බෑ. දානය දීප මාත්‍රයෙන් නිවනක් ලබන්න බෑ. එක දවසක් සිල් සමාදන් වෙලා එක දවසක් භාවනා කරන නිවන් දකින්න බෑ. එක දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කරන්න ඕන කල්පලක්ෂ ගණන්. කල්පලක්ෂ ගණන් දිනු කළොත් අපිට ওই தත්වෙට පත් වෙන්න පුළුවන්. එහෙම නැතුව පින්වතුනි මේ නිර්වාණය කියන ධර්මය අවබෝධ කරගන්නවා කියන එක ලේසි පහසු කරුණක් නෙවෙයි. අපේ බුදුරජාණන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම දිනු කරගෙන ආවිහිත ලෞතුරා බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන. කල්ප ලක්ෂ ගණන් හිත දියුණු කරගෙන ආවෙත් ඔය උපද විවේකය හොයාගෙන අපිත් දැන් මේ යන්නේ මේ හැම පින්කමක් කරගෙන යන්නේ අන්නේ උපද විවේකය හොයාගෙන. උදේ අවදෝ තන් පටන් නින්දට යනතුරු බලන්න මොනතරම් වෙහෙසක් Tamanට ගන්න ඕනද. දුක් කරදර කම් කටළු බාධක ඒ වගේම ආධ්‍යාත්මික බාහිර ප්‍රශ්න සීමාවක් නැහැ. අන්නේ අසීමිත ප්‍රශ්න වලට විසඳුම තමයි ඒ උපද විවේකයේ හෙවත් නිර්වාණය. නිවනින් මෙහා එවන් සුවයක් විඳින්න බෑ. ඔය සමහර රහතන් වහන්සේලා අනේ සැපයි කියලා නිතරම කියනවා. අනේ සැපයි ඒක අපිට කියන්න බෑ. ඉතින් දවසක් භික්ෂූන් වහන්සේලා පෘථග්ජනය බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් කළා. ස්වාමීනි අසවල් භික්ෂූන් වහන්සේ අනේ සැපයි කියලා මේ ගහක් යට ඉඳලා කියනවා. ඒ සිටු තනතුර ගැන, සිටු මාලිගාව ගැන, ගිහි ජීවිතය ගැනවත් හිතිලද කියලා පැමිණිල්ල කළා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ ගෙන්නලා අහනවා මහණෝ ඇත්තද මේ කියන කතාව? අනේ සැපයි කියලා කියන්නේ ඔබට ගිහි ගෙදරවත් මතක් වුණාද? බොහෝම ලස්සන පිළිතුරක් දුන්නා. ස්වාමීනි මම ගිහි සම්පත සියල්ලෙන් නිදහස් වෙලා බුද්ධ ශාසනයේ මහණ වුණා. ඒ මහණ වෙච්ච නොබෝ දවසකින් මට ලැබුණ උදාර සම්පතක්. ඒ සම්පත තමයි නිර්වාණ සම්පත්තිය. ඒ ලැබිච්ච මොහොතේ ඉඳලා මට අනේ සැපයි කියලා ඉබේ කියවෙනවා කිව්වා. බලන්න එතකොට නිර්වාණය කියන එක මොන තරම් සැපයක්ද කියලා. ඒ රහතන් වහන්සේ නිර්භීතයි. ඒ රහතන් වහන්සේ මොනම දෙයක්වත් හොයන්නේ නැහැ. පාත්‍රයට ලැබුණොත් පිළුණු ආහාර එයත් වළඳන්න පුළුවන්. මොකද තණ්හාව නැති කරලා. ওই කාශ්‍යප මහරහතන් වහන්සේට දවසක් පිණ්ඩපාත බෙදනකොට පින්නතුන් අහලති ඇඟිල්ලක් වැටුණා. ලාදුරු රෝගී. ඇඟිල්ල පැත්තකින් තියලා දාන ටික වළඳලා අපිට කරන්න පුළුවන්ද? බෑ. මොකද කාරණය ඒ රහතන් වහන්සේ තණ්හාව තරහව නැති කළා. අන්න ඒක තමයි එතන වැදගත්ම කාරණේ. එහෙනම් විවේකයේ ගැන කතා කරන්න පුරුදු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිවන ගැන කතා කරන්න, මහරහතන් වහන්සේ ගැන නිතර කතා කරන්න.
එයින් කෙලෙස් යටපත් වෙන හිත පිරිසුදු වෙනවා. ඊළඟ කාරණාව අසංසග්ග කතා. එකතු වෙලා කතා කර කර ඉන්න එපා. එකතු වෙලා කතා කරන්න හොඳ දේවල් නෙමෙයි. අනුන්ගේ අගුණ කතා කරන්නේ. අසවලාගේ ධන සම්පත ගැනයි කතා කරන්නේ. අසවලාගේ කුල සම්පත්ති, ගෙවල් දොරවල් ගැනයි කතා කරන්නේ. එහෙමනම් එකතු වෙලා ඔබලා කතා කරන්න එපා ඒව ගැන. ඔබලා ඒ වෙලාවට හොඳ දෙයක් කතා කරමින් තම හිත දියුණු කර ගැනීම සඳහාම කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. විරියාරම්භ කතා ඊළඟ එක. පස්වෙනි එක. වීරිය ගැන කතා කරන්න. වීරිය නැත්නම් කවම දවසකවත් පින්වත්නි සැපයකට යන්න බෑ. අපාය ආදී දුගතියටම යන්න සිද්ධ වෙන්නේ. ඔය සංජීව කියන අපායට එක දවසක් කියන්නේ අපේ අවුරුදු ලක්ෂ 90ක් ඒගොල්ලන්ට එක දවසක්. ඉතින් බලන්න කොච්චර භයානකයිද මේ අපාය කියන එක. අපෙන් අවුරුදු ලක්ෂ 90ක් සංජීව නරකයට අටමහා නරකින් පළවෙනි එකට එක දවසයි. හිතලා බලන්න. අවුරුදු ලක්ෂ 90ක් දුක් විඳින්න ඕනේ ඒගොල්ලන්ට එක දවසක. ඒ වගේ අවුරුදු 500ක්. බලන්න පොඩි වැඩක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔබලා වීරිය ගැනම කතා කරන්න. වීරිය ගැනම කතා කරන්න. එතකොට පවිතු අදහස් තුරන් වෙලා යනවා. පවිතු අදහස් නැති වෙලා යනවා. ඒ වගේම කුසලයට නැඹුරු වෙනවා. මවට පියාට සැලකීමට හිත යොමු වෙනවා. අද ජන සමාජයේ බොහෝ මව්පියන් අඬන්න වැළපෙන්නේ මේ දරුවෝ සලකන්නේ නැහැ කියලා. මේ අපාය ගැන දැනගත්තොත් ඒ ඔක්කොම අම්මා තාත්තා දෙන්නට සලකන්න පටන් ගන්නවා. අපායේ ස්වභාවය නිතරම දැවෙන තැවෙන ස්වභාවයයි. ඉතින් බලන්න අවුරුදු ලක්ෂ 90ක් ඒගොල්ලන්ට එක දවසක් නම් මේ පාප කර්මේ විපාක වාරයේ මොන තරම් භයානකද කියලා හිතලා බලන්න. අද අපි එයින් නිදහස් වීම ගැන හිතන්න ඕන. පුළුවන් තරම් පින් කර ගන්න ඕන. අන්න එතකොට අපිට කියනවා සෝවාන් ආර්යයන් වහන්සේ කියලා. සෝවාන් වෙලා නැහැ. සෝතාපට්ටි සදිසෝ කියලා නමක් දෙනවා. සෝතාපට්ටි සදිසෝ. ඒකේ තේරුම මේකයි අපායට යන්නේ නැහැ කියන එක. එහෙනම් පින්වත් අපි මොන දේ කළත් අපායෙන් නිදහස් වෙන්න තමයි වැට කඩළු බැඳ ගන්න වෙන්නේ. මේ පංචශීල රැක ගන්න හොඳටම ඇති. ඒ අපායට යන දොරටු ඔක්කොම වැහිලා. නිවනට යන දොරටු සුගතියට යන දොරටු ඔක්කොම විවෘත වෙලා. බුදුරජාණන් වහන්සේ අපට දුන්න නීති පහ රැක ගන්න හොඳටම ඇති. ඒට ඔක්කොම ඇතුළත් වෙලා තියෙනවා. සමගි සාමග්‍රය ඇති කරගෙන කීරෝධකී භූතව කම්මැලි වෙන්නේ නැතුව බලවත් උත්සාහයෙන් තම කටයුතු ටික කරගෙන යන්න. එතකොට තමන්ගේ රැකියාව හොඳයි, අධ්‍යාපනය හොඳයි, වෙළඳාම හොඳයි, ඒව වැටෙන්නේ නැහැ. මොකද උත්සාහය තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඔබලා උත්සාහය ගැනම කතා කරන්න කිව්වා. අනුන්ගේ උත්සාහ ගැන කතා කරන්න එපා. අනුන්ගේ උත්සාහය අනුන්ටමයි තමාගේ උත්සාහය ගැන කතා කරන්න කියලා උපදෙස් දුන්නා. ඒ උත්සාහය මෙලව යහපත සැලසෙනවා, සසර ගමන සුගතියක් බවට පත් වෙනවා. උත්සාහය නැතුව බනහන්න බෑ. උත්සාහය නැතුව දම්පින්කම් කරන්න බෑ. ඔක්කොම වැටෙනවා පින්වත්නි. මඩේ හිටවපු ඉන්නක් වගේ හෙල වෙනවා. උත්සාහය තියෙනවා නම් කොන්ක්‍රීට් කරලා සකස් කරගත්ත දැවැන්ත කණුවක් වගේ හෙල්ලෙන්නේ නැහැ. ඒකට කියන ඉන්ද්‍රකීලය. ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න කැමති නම් උත්සාහය දියුණු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වනවා. ඊළඟට සීල කතා. ඔබලා සීලය ගැන කතා කරන්න. පංච සීලය, පොයට සමාදන් වන අටසිල්, ඒව ගැන කතා කරන්න.
ඔය පියුමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තරුණ ළමයෙක් පන්සිල් සමාදන් වෙච්ච පින ගෞතම බුද්ධ ශාසනයේ දක්වාම අපායකට ගියේ නැල්ලු. ඔන්න බලන්න. ගෞතම බුද්ධ ශාසනයේ දක්වා අපායට යන්නේ නැතුව සුගතියෙන් සුගතියටම ගිහිල්ලා ලබන්න තියෙන සියලුම ලෞකික සම්පත් ලබාගෙන නැවත නැවත දම්පින්කම් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා පංචශීලයේ රැකීමේ පින. ඔන්න බලන්න. අපි දැන් උදේ හැමදාම රාත්‍රියේ හැමදාම මේ තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ සමාදන් වුණේ රකින්නවා. අපිට එහෙනම් මොනතරම් පිනක් ලැබෙයිද? මුළු මහා සංසාර ගමන සැපවත් කරන්න පුළුවන්, දුර්ගතියෙන් අත මිදෙන්න පුළුවන් මේ පංචශීලය ආරක්ෂා කරගත්ත. ඒක මෙනෙහි කරන්න කිව්වා. මම පංචශීලයේ රකිනවා. මගෙන් කාටවත් කරදරයක් නැහැ. නිහතමානීව මං ඉන්නවා කියලා හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේ කිව්වා ඔබලාට වැඩක් නැත්නම් ආර්ය තුෂ්ණිම් භාවයෙන් ඉන්න, කතා කරන්න නැතුව ඉන්න කිව්වා. මොකද කතා කළොත් අනර්ථයක්. කතා කළොත් අනර්ථයක්. කතා කළොත් එහෙම හිත රිදෙන දෙයක් තමයි දැනෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ එකතු වෙලා හොඳ දේ කතා කරන්න බැරි නම් ඔබලා පැත්තකට වෙලා නිස්සබ්ද වෙන්න. එන් යහපතක් සැලසෙනවා, දියුණුවක් සැලසෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා. ඒ නිසා සිල්වන්තයෝ අපායට ගියේ නැහැ. සිල්වන්තයෝ සුගතියටම ගියා. සිල්වන්තයෝ සුගතියෙන් සුගතියටම ගිහිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවනටපත් වුණා කියන එක බුදුරජාණන් වහන්සේ වදාළා. සමාධි කතා ඊළඟට ධ්‍යාන සමාධි සමාපatti ගැන කතා කරන්න. මම බුදුගුණ භාවනා වඩනවා. මෛත්‍රී අසුභ මරණ සති භාවනා කරනවා. ආනාපාන සතිය වඩනවා කියලා කතා කරන්න. හැබැයි තමන්ගේ ගුණ කියන්න යන්න එපා. මට ධ්‍යාන තියෙනවා. මට සමාධි සමාපatti තියෙනවා. මට මාර්ගඵල තියෙන ඒවා කියන්න ගියොත් වැරදුනා. ඒවා සපුරා තහනම්. ඒවට කියනවා නමක් උත්තරීය මනුෂ්‍ය ධර්ම. කියන්න පුළුවන් ධ්‍යාන මෙහෙමයි, සමාධි සමාපatti මෙහෙමයි, නිර්වාණය මෙහෙමයි කියලා ඒවා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. මගේ ළඟ තියෙනවායි කියලා කියන්න තහනම්. එහෙමනම් සමාධිය ගැන කතා කරන්න ඕන. සමාධියේ ස්වභාවයෙන් නීවරණයන් යටපත් වීමයි. කාමච්ඡන්දාදී නීවරණයන් හිතෙන් යටපත් වීමට කියන සමාධි කියලා. ඒ ගැන කතා කරන්න කියනවා. ඒ සමාධිය නිරෝධ සමාපත්තිය දක්වාම දියුණු කරන්න පුළුවන්. දැන් සමහරක් කියනවා මේ අපේ හිත අහසේ පා කරමින් යවන්න පුළුවන් මරණයෙන් පස්සේ 3 මාසයක් ඒ වගේම අවුරුද්දක් යනකම් අහසේ පා වෙනවා කියලා. අන්තර භවයේ එහෙම හිතන්න එපා. මැරෙනවත් එක්කම පින්වත්ටි උපදිනවා. හිත නවතින්නේ නැහැ. හිත නවතින අවස්ථා 3ක් තියෙන මතක තියාගන්න. එක අසඤ්ඤතලේ බ්‍රහ්මයෝ හිත නිරුද්ධ කරනවා. ඒගොල්ලොන් හිත නැහැ. කය පමණයි. කල්ප 500කින් තමයි ආපහු හිත එන්නේ. දෙක නිරෝධ සමාපත්තියේදී හිත නිරුද්ධ කරනවා. ඒත් හිත නැහැ. 3 මහරහතන් වහන්සේ යම් දවසක පිරිනිවනවද ඒ දවසට හිත සම්පූර්ණයෙන් නිදහස්. පහන් සිලුව නිවී ගියාක් මෙන් කොහේ ගියාද කියලා හොයන්න බෑ. අහසේ පියාසර කරමින් ගිය පක්ෂියාගේ පියාපත් සටහන අහසේ නැහැ. ඒ වගේ රහතන් වහන්සේ කොහේ ගියාද කියලා හොයන්න බෑ මරණයෙන් පස්සේ. ඔන්න අවස්ථා 3ේදී විතරයි හිත නවත්තන්න පුළුවන්නේ. වෙන කිසිම කෙනෙකුට මේ හිත නවත්තන්න බෑ. ධ්‍යාන අභිඥා ලාභී කෙනෙකුටවත් බෑ. එහෙනම් ගලන ගඟක් වාගේ මේ හිත ඉපදෙනවා ජීවත් වෙනවා මැරෙනවා, ඉපදෙනවා ජීවත් වෙනවා මැරෙනවා, ඉපදෙනවා ජීවත් වෙනවා මැරෙනවා. ඒක නවත්තන්න බෑ. එහෙමනම් ඒ ස්වභාවික తত্ত্বය මේ කෙලෙසුන් යටපත් වීමෙන් පමණක් සාමාන්‍ය තත්ත්වයට ගන්න පුළුවන්. එහෙනම් සමාධිය යනු කෙලෙසුන්ගේ යටපත් වීමක් පමණයි.
ඊළඟ පඤ්ඤා කතා ඔබලා කතා කරන නුවණ ගැන. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීමෙන් ප්‍රඥාව ලැබෙනවා. හොඳ දේවල් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාව ලැබෙනවා. ඒ වගේම කෙලෙස් ගැන හිතලා ඒවා ප්‍රහාණය කිරීමෙන් ප්‍රඥාව ලැබෙනවා. ඒ නිසා ඔන්න ඔය නුවණ ගැන කතා කරන්න. නුවණින් අගතන් පත්වනේ බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන සාගරයක් තිබුණා. සරියුත් මහරහතන් වහන්සේට අපමණ නුවණක් තිබුණා. අන්න ඒවා ගැන හිතන්න නුවණ ලැබෙන පළවෙනි පින්කම තමයි විදර්ශනා භාවනාව. නුවණ ලබා දෙන පළවෙනි පින්කම තමයි විදර්ශනා භාවනාව. සියලු සංස්කාරයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරේ පළවෙනි එක. ඊළඟ කාරණාව දාන ආදී පින්කම් වලට වඩා සමත භාවනාවෙන් නුවණ ලැබෙනවා. පහන් ආලෝක පූජාවෙන් නුවණ ලැබෙනවා. අධ්‍යාපන පහසුකම් සලසා දීමෙන් නුවණ ලැබෙනවා. දාන ආදී පින්කම් වලින් නුවණ ලැබෙනවා. එහෙනම් නුවණ පිළිබඳව කතා කරන්න, නුවණ පිළිබඳව කතා කිරීමෙන් ඔබලට විශාල සහනයක් ලැබෙනවා. විමුක්ති කතා, නිවන ගැන කතා කරන්න. අපිට නිවන අවබෝධ වුණේ නැහැ. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවන අවබෝධ කළා. උන්වහන්සේලා දේශනා කරන ඉපදීමක් ජරාවක් මරණයක් නැති තැන නිවනයි කියලා. අනේ මමත් ඒ නිවන අවබෝධ කරගන්නෙමි කියන කතාව ඇති කරගන්න, නිතර කතා කරන්න කියලා, සාකච්ඡා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දුන්නා. 10 වෙනි එක විමුක්ති ඥාන දර්ශන කතා. ඒක අපිට බෑ. ආර්ය මාර්ගඵලලාභීන් වහන්සේලාගේ ප්‍රතිවේක්ෂා ඥාන 19ට කියනවා විමුක්ති ඥාන දර්ශන කියලා. සෝවාන් ආර්යයන් වහන්සේට තියෙනවා ක්‍රම 5ක් මෙනෙහි කරන්න. සෝවාන් මාර්ග ප්‍රතිවේක්ෂාව, සෝවාන් ඵල ප්‍රතිවේක්ෂාව, නිර්වාණ ප්‍රතිවේක්ෂාව, ප්‍රහීන ක්ලේශ ප්‍රතිවේක්ෂාව, ඉතුරු ක්ලේශ ප්‍රතිවේක්ෂා. කරුණු 5යි. සකදාගාමි 5යි, අනාගාමි 5යි, රහතන් වහන්සේට ඉතුරු කෙලෙස් නැහැ 4යි. මෙන්න මේ 19ට කියනවා හොඳට මතක තියාගන්න විමුක්ති ඥාන දර්ශන. විමුක්ති ඥාන දර්ශන ප්‍රතිවේක්ෂා ඥාන 19. මෙන්න මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබලා මෙන්න මේ කතා වස්තු 10 ගැන කතාබස් කරන්න. එසේ කතාබස් කිරීමෙන් තණ්හා තරහා වෛර ක්‍රෝධ මාන දුර වෙලා යනවා. කෙලෙසුන් යටපත් වේ සමාධිගත සිතක් ඇති වෙනවා. විදසින් නුවණ දියුණු වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමහා නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නට ලැබෙන්නේ කියන එක දේශනා කොට වදාළා. අන්නේ දස කතා වස්තු පිළිබඳව දේශනාවර තමයි අද මේ මහත්තුරු මව්වරු දරුවන් තමන්ගේ සිත යොමු කරගන්නට යෙදුනේ. ඒ ගැන හිතලා සන්තෝෂ වෙන්න ඕන. ඒ ගැන මෙනෙහි කරලා සන්තෝෂයටපත් වෙන්නට ඕන. මේ පින් බලෙන් අපට යහපතක් සැලසෙනවා කියලා හිතන්න ඕන. අපායෙන් නිදහස් වෙනවා කියලා හිතන්න ඕන. අපිට නම් අපායෙන් නිදහස් වෙන්න පුළුවන් ඒ තරම් පින් කරගෙන තියෙනවා. ඒව නිතර නිතර හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපට ලැබුණේ අපේ පිනටමයි. උදේ හවස තුනුරුවන් වන්දනා කරගන්න, පිරිත් බණ දහම් කියාගන්න, ඒ වගේම බණ භාවනා කටයුතු සම්පූර්ණ කරගන්න, බස් රථයක ගියත්, ගමනක් බිමනක් ගියත් මේවා මෙනෙහි කරමින් යන්න, ඉතිපිසෝ ගාථාව හෝ මෙනෙහි කරමින් යන්න. එතකොට කෙලෙස් හටගන්නේ නැහැ. හිත පවිත්‍ර භාවයටපත් වෙනවා. මෙලවත් හදා ගන්න පුළුවන්. සංසාර ගමන සුගතියකටපත් කරගන්න පුළුවන්. මගේ කියලා මොනම දෙයක්වත් අල්ව ගන්න එපා. අල්ව ගත්තොත් මරණයෙන් පස්සේ එතන තමයි උපදින්නේ. ඒ නිසා තමන්ගේ දරුවන්, තමන්ගේ ගේ දොර ආභරණ, ඒ වගේම යාන වාහන මගේ කියලා විතරක් අල්ව ගන්න එපා. අල්ව ගත්තොත් දුකක් මිස සැපයක් වන්නේ නැහැ. පුරාතන මුතුන් මිත්තෝ මගේ කියා තිබුණ දේවල් ටික අතහැරිය ලේසි නෑ. හැබැයි අත නොහැරියොත් වෙන්නේ පින්වත්නි දුකක්මයි. අතහැරියොත් නම් අපර සැපයක් ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ ගුණ ධර්ම දියුණු කරගෙන මෙලවත් හදාගෙන පරලවත් හදාගෙන අපට
අමහා මහ නිවන් සම්පත් සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන. අද මේ ධර්ම දේශනාමේ පින්කමෙහි දායකත්වයේ දරනු ලබන්නේ පන්නිපිටිය දමිත් තෙන්නකෝන් මහත්මයා, සුදර්ශනී හරස්ගම මහත්මිය යන මේ දෙපළත් දූ දරුවන් ඥාතීන් හිත මිත්‍රාදීන් එකතු වෙලා මේ ධර්ම දේශනාව සිදු කරලා ලංකා වාසීන්ටත් ලෝක වාසීන්ටත් බණ ටිකක් අහන්න ඉඩ කඩ සලසලා දුන්නා කියලා බොහොම සතුටු වෙන්න ඕන. තමන්ගේ ධනයේ වටිනාකම සීමා සහිතයි. අද මේ වැය කරපු ධනයෙන් ලැබෙන පින සීමා රහිතයි. ඒ වගේම නව අරහදී බුදුගුණ භාවනා පොත අතිවිශාල ධනයක් වීහිදම් කරලා මුද්‍රණය කරලා දාම් පිපාසයෙන් වාසය කරන අයට ලබා දීමට වාසනාව ලැබීම ගැන මේ දෙපළ සන්තෝෂ වෙන්න ඕන. නිවන් දකින ආතුරු අපාගමනින් නිදහස් වෙලා මහා බුද්ධියක් ලබා දෙන උදාර පින්කමක් කරගත්තාය කියලා සතුටටපත් වෙන්න ඕන. එහෙමනම් සිල් සමාදන් වීමෙන්, ඒ වගේම මෛත්‍රී භාවනා පෙතරවීමෙන්, නව අරහදී බුදුගුණ භාවනා පොත මුද්‍රණය කොට පරිත්‍යාග කිරීමෙන් ධර්ම ශ්‍රවණයෙන් සාමුළු ජීවිතේ පුරා රැස් කරගනු ලැබූ උදාර කුසලානිසංස ධර්මය අපවත් වේවා දා අතිපූජනීය කඩවැද්දුව ශ්‍රී ජිනවංශාභිදාන මහානායක ස්වාමින් වහන්සේටත්, අතිපූජනීය පාරඳුරේ අරිය ධම්ම ස්වාමින් වහන්සේටත්, අපවත් වේවා දාල සීල ස්වාමින් වහන්සේලාටත් මේ පින් බලෙන් අමහා මහා නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අතිපූජනීය නාවියනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේටත්, අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත්, දේශකයන් වහන්සේටත්, අතිපූජ්‍ය කොළොන්නාවේ සිරිසුමංගල ස්වාමින් වහන්සේට, අතිපූජ්‍ය කළුගමේ සෝවිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා. ධර්මඥාන භාවනා ඥාන වැඩි දියුණු වේ. මෙලව පරලෝ සුභසිත සැලසේ නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ වගේම දමිත් තෙන්නකෝන් මහත්මයාගේ, සුදර්ශනී හරස්ගම මහත්මියගේත් මේ පින්නතුල්ලාගේත් නමින් පරලෝකීය මව්පිය වැඩිහිටි ගුරුවර බන්දු මිත්‍රාදී සීල ඥාතීන්ටත්, රටදෑ වෙනුවෙන් දෙවි පිදෝ සීල රණවිරුවන්ටත් මේ පින් බලෙන් මෙලව යහපත සැලසේවා. සසර ගමන සුගතියක් වේවා. නිවන් සැප ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක දිව්‍ය රාජ මණ්ඩලයේ සාදර සමාදරයෙන් මේ පින් අනුමෝදන්ව හැමෝටම ධාර්මික දේව ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියන්ටත් මේ පින් බලෙන් නිවන් සම්පත් ලැබේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඔබ අප හැම දෙනාගේ ජීවත් වන මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් ඥාතීන්ටත් ලක්පැසි ජනතාවටත් ලෝකවාසීන්ටත් මේ පින් බලෙන් යහපතක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. බෞද්ධ මාධ්‍ය ජාලයේ සේවයේ නියුතු සියලු දෙනාටමත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. MB හරස්ගම, ඒ වගේම MH වීරකෝන්, PB තෙන්නකෝන්, C තෙන්නකෝන් යන මව්පිය සතර දෙනා වහන්සේටත්, SM අලහකෝන්, මාලී චන්දානන්ද, අනුලා රත්නමලල යන මෑණියන්ටත් ධර්ම ශ්‍රවණී කිරීම සඳහා මාතලේ, ගල්වඩු කුඹුර, මහනුවර, බුළුමුල්ල, කෑගල්, ඇමිලිපිටි, අම්පාර, මහරගම, පොල්වත්ත, කලල්ගොඩ ආදී ප්‍රදේශවල සිට පැමිණියා වූ සියලුම ඥාතිත මිත්‍රාදීන්ටත්, ඒ වගේ මේ පවුල් වලට සම්බන්ධ දූ දරුවන් ඥාතින් හිතයිසිය සියලු දෙනාටමත්, ඒ වගේම හිතවත් අහිතවත් මැදහත් සෑම කෙනෙකුටමත් උදව් උපකාර අනුග්‍රහ දැක්වූ සියලුම දෙනාටමත් මේ උදාර පින් බලයෙන් සිතක් සාන්තියක් යහපතක් දියුණුවක් සැලසේවා. කරදර කම්කටොළු බාධක දුරු වේ. සිත සාන්තිය යහපත දියුණුව සැලසෙලා ඒ හැම දෙනාගේ මෙලව යහපත සසර සුගතිය සහ නිවන් සම්පත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා නුගේගොඩ සුජාතා විද්‍යාලයෙන් පෙනී සිටින තිලිනී පියුමිකා උත්තරා ගයේසා ඇතුළු සියලුම දියණියන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් මේ කුසල් බලයෙන් විභාග කටයුතු සාර්ථකව සිදු කරගන්නට වාසනාව ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. උදාපත් වන 2013 වසර ලක්වැසි ජනතාවට ආශිර්වාද කරන එකත් බොහොම හොඳයි. බොහෝ දෙනෙක් බයෙන් ඉන්නේ 2012 මැරෙයි කියලා. කිසි කෙනෙක් බය වෙන්න එපා. එහෙම කරදර කම්කටොළු වෙන්නේ නැහැ. ලක්වැසි ජනතාව බොහොම පින්වන්තයෝ. එසේනම් මේ පින් බලයෙන් 2013 වසර
කිසිම කරදර පීඩාවකට පත් නොවේ ලක්වැසි ලෝකවාසී ජනතාවට ආරක්ෂාව සිත සාන්තිය යහපත සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත් දමිත් තෙන්නකෝන් මහත්මයාටත් සුදර්ශනී හරස්කම මහත්මියටත් දරුවන්ටත් මේ හැමෝටමත් මේ උදාර කුසල් බලෙන් තෙරුවන් පිහිටෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේගේ අනුභවයෙන් ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේගේ අනුභව බලයෙන් සොළොස් නැලියක් සරුවක්ඥ ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන් අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ අනුභවයෙන් හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වර්ණ සැප බල ඥාන වැඩි දියුණු වේවා මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා තම තමන්ගේ රැකී ආරක්ෂාදී කටයුතු සාර්ථක වේවා සොර සතුරන්ගෙන් අසත්පුරුෂයන්ගෙන් පවා කරදරකම් කටළු බාධක දුර වේවා ගිනි ජල වසවි සවියාවුද වලින් පවා විපත්ති වලකීවා දාන සීල භාවනාදී පින්කම් සපුරා ගන්න හැමෝටම වාසනාව ලැබේවා උළුමහා සංසාර ගමන මේ පින් බලෙන් වාසනාවන්ත වේවා සතර පායකටපත් නොවේවා අන්ධයෙක් බිහිරෙක් ගොළුෙක් වශයෙන් නූපදීවා හොඳ මව්පියන් ගුරුවරුන් ඥාති පිරිසක් සංසාර ගමනේදී අපට ලැබේවා නැතේ නොකියා දන් දීමට වාසනාව ලැබේවා සෝසේ සංසාර ගමන කෙලවර කොට ලැබෙන ශාන්ති ලක්ෂණ අමහා මහ නිවන් සම්පත් පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා දිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු මන් පරං ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ. අද දවසේදී ධර්මදේශනය පවත්වමින් අප සැමට යථාවබෝධය පසක් කර දුන් දේශකයාණන් වහන්සේ වන අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් නිදුක් නිරෝගී සුව සම්පන්නියෙන් යුක්තව මේ සසුනඹර ධර්මයෙන් ප්‍රභාමත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි සැවොම සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ආරෝපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.